You are watching Educational Broadcasting Channel. ආයිබෝන් හොඳයි දරුවනේ මම ඔයගොල්ලන්ට ඉතා පාඩමේ කියලා දීලා තියෙනවා ගිණුම් කරන්නේ සම්බන්ධයෙන් බලපාන්නා වූ පරිසරයන් පිළිබඳ. ඉතින් පරිසර සාධක අතරේ මම කිව්වා අභ්‍යන්තර පරිසරය ගැන කිව්වා බාහිර පරිසරය ගැන කිව්වා. බාහිර පරිසරයේ මම කොටස් පහක් කිව්වා. එකක් තමයි බාහිර පරිසරය තුළ ගොඩනැගෙන නෛතික පරිසරය. හරිද? බාහිර පරිසරය තුළ ගොඩනැගෙන නෛතික පරිසරය. දැන් පුතා නෛතිකයේ නීතිමය පැත්තනේ. ව්‍යාපාරික කටයුතු කරගෙන යනකොට මේ ව්‍යාපාරයේ සම්බන්ධයෙන් බලපාන්නා වූ නීති රීති පද්ධතියක් මේ ව්‍යාපාර ලෝකේ තියෙනවා. එතකොට ව්‍යාපාර කටයුතු කෙරෙන්න ඕනේ මෙන්න මේ නීතිමය රාමුව තුල. නීතිමය පරිසරය තුල තමයි ව්‍යාපාර රඳවාගත යුත්තේ. හරිද? එතකොට මෙන්න මේ නෛතික පරිසරය ව්‍යාපාරයට බලපාන හැටි. දැන් සරල උදාහරණයක් කිව්වොත් එහෙම ව්‍යාපාර තුළ තියෙන දැන් මම ඉදා කොනේ ප්‍රාග්ධනය යනවා ව්‍යාපාර බෙදෙනවා කියලා. හවුල් ව්‍යාපාර, කීවලසම් ව්‍යාපාර, සමාගම්. මෙන්න මේවා සම්බන්ධ පනක් තියෙනවා. පනත් වගේම අනපනත් තියෙනවා. හරිද? ඒතකොට මේ පනතට අනුව පනත් ඇති කළ තියෙන්නේ ව්‍යාපාරිකයන්ට ප්‍රජාව වෙන කටයුතු කරනකොට ප්‍රජාවටත් ඔවුන්ටත් අවඩක් නොවන ආකාරයට සර්ව සාධාරණත්වය ඉටු කරන්න තමයි මේ නෛතික පරිසර ගොඩනගන්නේ. එතකොට හවුල් ව්‍යාපාරයේ සම්බන්ධයෙන් බලපාන නීති තියෙනවා. ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී බලපාන නීති පද්ධතියක් තියෙනවා. ව්‍යාපාරයේ සේවකයන් සම්බන්ධින් වූ නීති පද්ධතියක් තියෙනවා. සේවකයෝ සේවා කාලය කරන ආකාරය, ඔවුන්ට වැටුප් ගෙවිය යුතු ආකාරය, අතිකාල දීමන දෙවිය යුතු ආකාරය මේ හැම දෙයක් සම්බන්ධයෙන් පනත් සම්මත කරලා තියෙනවා. ඉතින් ඒකට අනුකූලව කටයුතු කිරීම ව්‍යාපාරික කාර්යය. එතකොට ඒ තුළින් ව්‍යාපාරිකයාට පුළුවන් තමන්ට සමාජය වෙනුවෙන් ප්‍රජා වෙනුවෙන් යහපතක් ඉටු කරන්නට. හරිද? එතකොට ඒ වගේම දැන් ගත්තොත් එහෙම ව්‍යාපාරිකයට පුළුවන් පාරිභෝගික රැක ගන්නට. දැන් ගත්තොත් එහෙම අපි හිතමුකෝ වර්තමානයේ දීලා තියෙනවා යම් කිසි භාණ්ඩ නිෂ්පාදන සම්බන්ධයෙන් කල්ලිකුත් වීමේ දින, නිෂ්පාදිත දින. මේ වෙයි ඇති කළ තියෙන්නේ පාරිභෝගිකයන් නැත්නම් ප්‍රජාවට යහපතක් සලසන්නට. නේ? ඒක නිසා නෛතික පරිසරය කියන එක ව්‍යාපාරයකට අතිශය වැදගත් වෙනවා. මොකද ඒ රාමුව තුළ ඉඳගෙන යහපත් මාර්ගයෙන් ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොහොමද? මොකක්ද හවුල් ව්‍යාපාරයක් කියන්නේ? මම නිර්වචනය කළා තියෙනවා ව්‍යාපාර 53. හවුල්කරු කී දෙනෙක් සිටිය යුතුද? අවමයේ කොපමණද? උපරිමයේ කොපමණ? මෙන්න මේ ආදී වශයෙන් නෛතික පරිසරය. ඒ වගේම පාරිභෝගික රැකගෙන පාරිභෝගික ආරක්ෂක පනත කියන්නේ මොකක්ද? මෙන්න මේවා ව්‍යාපාරික ලෝකේ බොහොම වැදගත්. අනික තමයි මම කිව්වා ශිල්පීය හා වෘත්තීය පරිසරය කියලා. මෙතනදී ව්‍යාපාර කටයුතු කරගෙන යනකොට ඒකේ බලපාන ශිල්පීය ක්‍රම තියෙනවා. ශිල්පීය ක්‍රම තියෙනවා. මේ වෘත්තීය පහසුකම් තියලා තියෙනවා. එතකොට මේ ශිල්පීය ක්‍රමයන් කොහොමද අපි ගත්තොත් එහෙම නිෂ්පාදනාකාරීක නිෂ්පාදිත භාණ්ඩ සම්බන්ධයෙන් නිෂ්පාදනය කරනකොට ඒකේ නිෂ්පාදන අගයන් මනින්ට අරගෙන තියෙන ශිල්පීය ක්‍රම මොනවද? හරිද? මම පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට මෙන්න මේ ශිල්පීය ක්‍රම හරහා පුළුවන්
ඒවට අගය කරන්න අගය තියන්නට පුළුවන්කම ලැබෙනවා. අනික තමයි වෘත්තීමේ தත්ත්වය. එතකොට දැන් ව්‍යාපාරයක් යම්කිසි ආයතනයකට වෘත්තීමේ தත්ත්වයන් ගොඩනගනකොට ඒකේ ආයතනයේ තියෙන බලපෑම දැන් ගොඩක් ගත්ත ප්‍රමිති කාර්යාංශය ගත්තත් එහෙම වෘත්තීය සම්බන්ධ ප්‍රමිති අනුගමනය කරන්න කියලා දීලා තියෙනවා. මේක වැදගත් වෙනවා. ඒක නිසා ව්‍යාපාරය කරනකොට ශිල්පියා වෘත්තීය පරිසරයත් බලපාන. තුන්වෙනි එක තමයි මං කිව්වේ ආර්ථික හා දේශපාලන පරිසරය. ආර්ථික හා දේශපාලන පරිසරය. දැන් රට කරගෙන යනකොට රටක ව්‍යාපාර පද්ධතිය සාර්ථක වෙනකොට ඉතින් ව්‍යාපාරික පද්ධතිය වැඩි දියුණුනකොට එතනට බලපානවා ඉරටේ පවතිනා වූ ආර්ථික හා දේශපාලන පරිසරය. දැන් ළමයිනේ අපි වැඩ කරන්න ඕනේ මේ පරිසරයට යටත් ඒකට අනුකූල ඒක අවනත. හරි. දැන් එතකොට රටේ ආර්ථික කටයුතු හැසිරෙන්නේ කොහොමද? රටේ දේශපාලනික වාතාවරණය කොහොමද? දැන් ගත්තොත් එහෙම රටක භාණ්ඩ මිල සම්බන්ධයෙන් කතා කරමුකෝ. එකී භාණ්ඩ මිල තීරණය කරන්නේ රටේ පවතින ආර්ථික තත්ත්වයක් එක්ක ඒ වගේම ලෝක ආර්ථිකයට බලපාන අවස්ථා තියෙනවා. දැන් අපි ගමුකෝ තෙල් මිල කියලා. හරිද? තෙල් මිල අඩු වැඩි වෙන්නේ ලෝක වෙළඳපොලේ එකී භාණ්ඩයේ සඳහා තියෙනා මිල අනුව. හරිද? ඒ වගේම රටේ විනිමය අනුපාතය වෙනස් වෙන්නේ කොහොමද? ලෝක වෙළඳපොළ තුළ විනිමය වෙනස් වෙන එකට සාපේක්ෂව අපි වෙළඳපොලේ භාණ්ඩ හා සියාවල මිල ඉහළ පහළ යනවා. එතකොට වැටුප් පරිමාණ කොහොමද? රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති කොහොමද? අයවැය මොනවද දුන්න සහන? එකී භාණ්ඩ මිල ඉහළ ගියාද? වැටුප් වර්ධක වැඩි වෙනවද? වැටුප් වැඩි වෙනකොට මිනිසා භාවිතා කරන භාණ්ඩ සෙමිලි ඉහළ යනවද? මෙන්න මේ සියල්ලම ආර්ථිකය තුළ ගොඩනගෙනවා. හරිද? එතකොට භාණ්ඩ සියාමිල තීරණය කරන්නට ආර්ථිකය දැඩිසේ බලපාන්නේ මෙන්න මේ ක්‍රමය හරහා. හරිද? අනික තමයි දේශපාලන පරිසරය. රට කරවන රටේ දේශපාලන පරිසරය රටක භාණ්ඩ සේවාවල මිල කෙරෙහි දැඩිසේ බලපානවා. මොකද හේතුව රටේ දේශපාලන පරිසරය මත තමයි මේ ආර්ථිකය වෙනස් කරගන්න සිද්ධ වෙන්නේ. බලන්නකෝ යම් දේශපාලන පක්ෂයක් බලයට එනකොට ඔවුන් මහජනතාවට දෙන සහන හා මහජනතාවට දෙන්නා වූ අනිකුත් දීමනා වගේම අඩු කිරීම වැඩි කිරීම මත රටේ දේශපාලන වෙනස් වෙනවානේ. ඒ වෙනස් වෙන දේශපාලන සාපේක්ෂව ව්‍යාපාර ලෝකෙත් වෙනස් වෙනවා. දැන් හිතන්නකෝ රජයක් කියනවා පවතින රජයකට වඩා ඊළඟට පැමිණෙන රජය වැටුප් ඉහළ නංවනවා. හරිද? එතකොට ඉහළ නංවන රාජ්‍ය සේවකට ඉහළ නංවනකොට පෞද්ගලිකයන්ට තිල්ලීමක් කරනවා. ඒ හරහා රටේ ව්‍යාපාර ලෝකෙ වෙනස් වෙනවා. හරිද? ඒ වගේම යම් භාණ්ඩ වලට දෙන බදු සහන තියෙනවා. යම් භාණ්ඩ වලට දෙන බදු අය කිරීම තියෙනවා. නිෂ්පාදන පිහිට ආධාර දෙන සහන ආධාර දෙන මේ දේශපාලන විහිම සිදුන දේවල්. මේ දේශපාලන විහිම මත වෙනස් වෙන හැම එකටම සාපේක්ෂව ආර්ථික වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන හැම දෙයක්ම ව්‍යාපාර ප්‍රජා වෙනස් කරනවා. ඒ වෙනස් වීම හරහා පාරිභෝගිකයාට එහි තත්ත්වය දැනෙනවා. ඒක නිසා මෙන්න මේක වැදගත් සාධකයක් කියලා රටක ආර්ථිකය නැත්තම් ගිණුම් කරන පද්ධතිය වෙනස් කරන්න. අනික තමයි තාක්ෂණික පරිසරය. දැන් පුතාලා හොඳටම දන්නවා අද තාක්ෂණයේ කොතනද තියෙන්නේ කියලා.
හරි. අද තාක්ෂණයේ තියෙන තැන දැන්ට වසර ගණනාවකට තිබුණට බොහෝ ඉහළින් තියෙනවා. මෙන්න මේ තාක්ෂණයේ වෙනස් වීම අපිට ව්‍යාපාර ලෝකයට දැඩිසේ බලපානවා. හරිද? ඔවුන් දැන් පුත සරල උදාහරණයක් කියන්නම්කෝ. ඉස්සර බැංකුවට ගිහිල්ලා කරන කටයුතුයි අද බැංකුව කරන කටයුතුයි අතර ශීඝ්‍ර වෙනස් වීමක් තියෙනවානේ. ඉස්සර අපි බැංකුවට ගියොත් එහෙම අපේ බැංක් කටයුතු කර ගැනීමට අපි බොහෝ වෙලා රැඳී සිටිය යුතුයි. හරිද? දැඩි පොලිමක කල්ගත කරන්න සිද්ධ වෙනවා. නමුත් අද බොහොම ක්‍රියාකාරී. ඒක නිසා එතනදි බලන්නකෝ ඒක ඇයි මේ තාක්ෂණික දිනන නිසා. මේ තාක්ෂණික දිනන නිසා තාක්ෂණය ව්‍යාපාර ලෝකයට දැඩිසේ බලපාන්නේ ඒකයි. බලන්න ඕනෑම තැනක අද පරිගණක යන්ත්‍ර හරහා ගිණුම් කටයුතු වේගවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ තාක්ෂණික පරිසරය රටක ගිණුම්කරණය වෙනස් කිරීමට දැඩිසේ හේතු වෙලා තියෙනවා. අනික තමයි සමාජ හා සංස්කෘතික පරිසරය. සමාජ හා වැදගත්ම සාධකය. ව්‍යාපාර ලෝකයේ විනාශ කරන්නට හේතු වන වැදගත්ම පරිසර සාධකයක් තමයි සමාජ හා සංස්කෘතික පරිසරය කියලා කියන්නේ. මෙතනදී අපිට සිද්ධ වෙනවා සමාජය තුළ ජීවත් වෙන්නේ විවිධ ආකාර මිනිස්සු. ඒගොල්ලන්ගේ ජීවන රටාව වෙනස්. ඒගොල්ලන්ගේ ආගමික හැඩගැස්වීම් විවිධයි. ඒගොල්ලන්ගේ ආගමික ඇදහිලි විවිධයි. ඒගොල්ලන්ගේ සිරිත් විවිධයි. ඉන්නේ විවිධව සිරිත් හරහා ව්‍යාපාර ලෝකයේ වෙනස් වෙනවා. හරි. දැන් අපි ගත්තත් එහෙම අපි යම් උත්සවස්සා ගමුකෝ, උත්සව කාල සීමා ගමුකෝ, උත්සව කාල සීමාවලට මේකේ ව්‍යාපාර ලෝකයේ ඇතිවෙන තත්ත්වය මොකක්ද? සමාජයේ හැටගෙන උත්සව අවස්ථාවලට සිංහල අවුරුදු වෙසක් උත්සවය, එතකොට නත්තල් මේ වගේ කාල සීමාවල් වලදී ව්‍යාපාර ලෝකයේ වැඩි වශයෙන් කාල යොමු කරන්නේ, මුදල් වැය කරන්නේ, දකින්න පුළුවන් වෙන්නේ මොනවද කියන එක අපිට වැදගත් වෙනවානේ. පැහැදිලිනේ. සංස්කෘතියත් එහෙමයි. අපි ජීවත් වෙන සංස්කෘතික පරිසරයේ ව්‍යාපාර ලෝකෙට ගොඩක් හේතු වෙනවා. සංස්කෘතිය ගොඩනැගිලා තියෙන ආකාරය. අපි හිතමු ජීවත් වෙන ජන ගණත්වය තුළ එකී පරිසරයේ ජන ගණත්වයට බලපාන සංස්කෘතික සාධක එකී ප්‍රදේශයේ ව්‍යාපාර දෙඩිසි බලපාන. නේද? උදාහරණ කිමුකෝ. ජනවාරි මාසෙ වගේ වෙනකොට දෙසැම්බර් මාසයේ දෙමෝපිය වැඩි වශයෙන් කාල වෙන් කරන්නේ, මුදල් වැය කරන්නේ දරුවන්ගේ ඊළඟ වසරේ පාසල් අධ්‍යාපන කටයුතු සඳහා මුදල් වැය කරන්නට. අලුතින් පොත්පත් දී ගන්නට. අලුත් ඇඳුම්. එතකොට ඒහා සමාන විදින නත්තල අලුත් අවුරුද්ද මේ හැම එකටම සූදානම් වෙන මිනිසාට සිද්ධ වෙනවා. ඒක නිසා මෙන්න මේ සමාජ සංස්කෘතිපසේ ගොඩනගන්නේ ඔවුන් ජීවත් වෙන සමාජය තුළ බලපාන්නා වූ ජීවන ක්‍රමවේදයන් හරහා. හරි. ඒ නිසා මෙන්න මේක තමයි අපි දකින වැදගත්ම ලක්ෂණ පහ බාහිර පරිසරය තුළ. මේ කොටස් හරහා තමයි ව්‍යාපාර ලෝකයේ තෙන් ආදී විතෙන් වෙන්නේ, විනාශ වෙන්නේ, දියුණු වෙන්නේ, පරාජය වෙන්නේ. මේ කටයුතු හරියට අවබෝධ කරගත්ත ව්‍යාපාර ලෝකේ ඉදිරියටම යනවා. පැහැදිලි? ඔන්නෝක තමයි ගිණුම් කරන්නේතර බලපාන ගිණුම් කරන පරිසර සාධකයන් වශයෙන් පැහැදිලි කරන්න තියෙනවා. ඊට පස්සේ ගිණුම් කරන්නේ තුළ මම කියන්නම් ගිණුම් කරන්නේ අරමුණ.
ගිණුම් කරන්නේ අරමුණු ගිණුම් කරන්නේ අවශ්‍යතාව මොකක්ද කියලා. ඕනෑම ව්‍යාපාරයක් ව්‍යාපාර ප්‍රජාවක් ව්‍යාපාර ආයතනයක් රජයක් ගිණුම් කරන කටයුතු කරනවා නම් ඕන් තුළ තියෙන අරමුණු කීපයක් තියෙනවා. එකක් තමයි තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීම. තීරණ ගැනීමට තොරතුරු සැපේ කියන්නේ ව්‍යාපාරයේ කෙරෙහි උනන්දුව දක්වන පාර්ශව ඉන්නවා. අයිතිකරුවන් කළමනාකරුවන් සේවකයින් ණය සපයන්නන් අනාගත ආයෝජන මේ ආදී වශයෙන් තොරතුරු ගොඩක් අය ඉන්නවා. මෙන්න මේ අයට ව්‍යාපාරයේ පිළිබඳ තීරණ ගැනීමට තොරතුරු සපයන්න එක තමයි ගිණුම් කරන එක ප්‍රධාන මර්මණක් වෙන්නේ. ඔන්න පුළුවන් වෙන්න ඕනේ මේ තොරතුරු දිහා බලලා ව්‍යාපාරයේ තීරුම් අරගෙන ව්‍යාපාරිකයට කොහොමද දායක වෙන්නේ කියලා වැදගත් තියෙනවා. දෙවෙනි එක ආර්ථික සම්පත් පාලනය කිරීම. ආර්ථික සම්පත් පාලනය හා හැසිරවීම. ව්‍යාපාර ආයතනයක තියෙනා වූ සම්පත් ටික නිසි පරිදි හසුරුවා ගන්නට පාලනය කරන්නට ක්‍රියාත්මක කරන්නට මේ ගිණුම් කරන්නේ වැදගත් වෙනවා. හරිද? මෙතනදී අපි දන්නවා ව්‍යාපාරයේ සත්‍යින සම්පත් සීමිතයි කියලා. සීමිත සම්පත් නාස්තියකින් තොරව නැත්නම් නාස්තිය අවවන පරිදි හසුරුවා ගැනීමට කටයුතු කළ යුතුයි. අපි ගත්තොත් මේ මුදල් කියන සම්පත ගමුකෝ. මුදල් කියන සම්පත සහ ශ්‍රමයේ ගමුකෝ සේවකයන්ගේ. එතකොට ශ්‍රමිකයන්ට වැටුප් ගෙවන්නේ නියමිත කාලයටනේ. එතකොට ශ්‍රමිකයන්ට වැටුප් ගෙවනකොට ඒ නියමිත කාලයට ශ්‍රමිකයන්ගේ සේවය ලබා ගන්නට ඔවුන් හසුරුවන්නට පාලනය කරන්නට මේ ගිණුම් කරන අතරතුර වැදගත්. ඔන්ට පුළුවන් එතකොට ව්‍යාපාරය කොහොමද කරගෙන යන්නේ? මේ ගිණුම් පොතෙන් දකින්න කොහොමද වෙන්නේ කියලා අතිකාල දීමන ගොඩක් දීලා තියෙනවා. ඇයි එහෙම දුන්නේ? මොකක්ද හේතුව? පැහැදිලි වෙන්නේ ගිණුම් කරන්නේ තුලින්. හරි? උදාහරණයක් කියන්න. අනික තමයි සම්පත් භාවිතය පිළිබඳ තීරණ ගැනීමට. සම්පත් භාවිතය පිළිබඳ තීරණ ගන්නට මේ ගිණුම් කරන්නේ ගොඩක් හේතු වෙනවා. මොකද ව්‍යාපාරයේ තියෙන සම්පත් අද තියෙන සම්පත් හෙට වෙනස් වෙනවානේ. එතකොට මෙන්න මේ වෙනස් වෙන සම්පත් කොයි ආකාරයට උනේ කියලා තීරණය කරගන්නට ගිණුම් කරන්න වැදගත් වෙනවා. අපි හිතමු භාණ්ඩ තොගයක් කියලා. තියෙන භාණ්ඩ තොගේ අද උදේ තියෙන භාණ්ඩ තොගේ හවස නැති වෙලා යනවා. එතකොට නව භාණ්ඩ අවශ්‍ය වෙනවා. මෙන්න මේ සම්පත් භාවිතය කොහොමද සිද්ධ වුනේ? ඒ කොයි ආකාරයට වෙලා තියෙන ව්‍යාපාරික ප්‍රගමනයක් දකින්න පුළුවන්. ඒකට අපිට වැදගත් වෙනවා ගිණුම් කරන තොරතුරු. අනික තමයි ආර්ථික ක්‍රියාවල ප්‍රතිඵල. ආර්ථික ක්‍රියාවල ප්‍රතිඵල අගය කරන්නට ගිණුම් කරන දෙකක් තියෙනවා. මොකද මම කිව්වේ මුලින්ම ගිණුම් හැදී දලලාභයේ සුද්ධ ලාභය. ව්‍යාපාරේ මූල ශක්තිය. කාල පරිච්ඡේදයේ මොකද වුනේ? ගිණුම් කාල පරිච්ඡේදයේ තුල පසුගිය වසරේ ආර්ථික ප්‍රතිඵල මෙන්න මේ අර්ථ ප්‍රතිඵල. මේක අගය කරලා ව්‍යාපාරයේ දියුණුව පරාජය නැත්නම් බිඳ වැටීම හොයන්නට වැඩියෙන් යන්නේ මොන පැත්තටද කියලා තීරණය කරන්නට ගිණුම් කරන්නේ වැදගත්. අනික තමයි නීතිමය අවස්ථා සපුරාලීම. නීතිමය අවස්ථා කියලා කියන්නේ අපිට තියෙනවා ව්‍යාපාරයකට අදාළ නෛතික පරිසරයක් මම කිව්වා.
මේ නෛතික පරිසරය නිසි පරිදි කටයුතු කරන්නට මේ අපිට ගිණුම් කරන්න වැදගත් වෙනවා. හරිද? අපි දන්නවා ව්‍යාපාරික බදු ගෙවිය යුතුයි. ව්‍යාපාරික බදු ගෙවිය යුතුයි. එතකොට සේවකයන් සඳහා වූ දීමන අර්ථ සාධකයේ ඒ වගේ දේවල් දී. මෙන්න මේ නෛතික කටයුතු නිසි පරිදි කරගන්නට නම් මේ නීතිමය කටයුතු නිසි පරිදි අවබෝධ කර නැත්නම් ක්‍රියාත්මක කරන්නට නම් ගිණුම් කරන්න අත්‍යවශ්‍ය වෙනවා. හරිද? අපි කියමුකෝ බදු ප්‍රතිපත්තිය කියලා ව්‍යාපාරික ආදායම් බදු. මේ බදු ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක කරන්නට නම් ගිණුම් කරන්නේ තුල හොයන්න ඕනේ මේ ව්‍යාපාරයේ කොතන අදවා තියෙන්නේ කියලා. අන්න ඒකට මේ ගිණුම් කරන්න අත්‍යවශ්‍යයි. ඒ වගේම අපි ගමු සමාගම් කියන සමාගම් වගේ දේවල් ගත්තොත් එහෙම ඒ සමාගම් පනතේම කියන වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඒව නිසි පරිදි ඉටු කරන්නට නම් නීති මාත්‍ර සපුරාලන්නට නම් ගිණුම් කරන්නේ දෙකක් තියෙනවා. අනික තමයි අනිකුත් සමාජීය අවශ්‍යතා. අනිකුත් සමාජ ව්‍යවස්ථා කියලා කියන්නේ ගිණුම් කරන්නේ තුළින් අපිට පුළුවන් ව්‍යාපාර ලෝකයේ සිටින වංචා වළක්වා ගන්නට. ව්‍යාපාර ලෝකේ වංචා ගොඩක් සිදු වෙනවා. එකී වංචා වළක්වා ගන්නට. එහෙම නැත්නම් ආර්ථික ක්‍රියාවලියට අවශ්‍ය දත්ත සපයා ගන්නට. එහෙම නැත්නම් ජාති ගිණුම් කරන්නට අදාළ සංඛ්‍යාලේඛන සපයා ගන්නට. මේ ආදී වශයෙන් බොහෝ සමාජයේ අවශ්‍ය සපුරාලන්නට ගිණුම් කරන්නේ වැදගත්. හරි. එතකොට ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණු හයක් මම කිව්වා. තීරණ ගැනීමට නැත්නම් තොරතුරු සපයන්න ඕනි. ආර්ථික සම්පත් පාලනය හා හසුරුවන්ට වැදගත් වෙන්න ඕනි. සම්පත් භාවිතය පිළිබඳ තීරණ ගන්න සම්පත්තට මොකද උනේ කියලා බලා ගන්නට ඕනි. ආර්ථික ක්‍රියාවල ප්‍රතිඵල අගය කරන්න වැදගත් වෙනවා. නීතින අවස්ථා සපුරා ගන්නට ඕනි. අනිකුත් සමාජීය අවශ්‍යතා මොනවද අවබෝධ කරගෙන මේ කටයුතු සාර්ථක කර ගන්නට ඕනි. ඒක නිසා ගිණුම් කරන්නේ තුළ තියෙන අරමුණු ප්‍රධාන වශයෙන් අපි කොටස් 6කට මම කියලා දෙන්නම්. හරි? හොඳයි. ඊළඟට ගිණුම් කරන්නේ ප්‍රයෝජන. ගිණුම් කරන්නේ ප්‍රයෝජන නැත්නම් ගිණුම් කරන්නේ වැදගත්කම. ගිණුම් කරන කටයුතු අත්‍යවශ්‍යයි කියලා මොකද ගිණුම් කරන කටයුතු සමාජයේ වැදගත් වෙනවා කියලා තියෙනවා. ගිණුම් කරන්නේ කෙරෙන්න ඕනේ ආකාරය අරමුණු මාදිකව මම කියනවා. ඇයි තරුණි අපිට ගිණුම් කරන්නේ අවශ්‍ය වෙන්නේ? ඇයි වැදගත් වෙන්නේ? හරිද? එකක් තමයි ව්‍යාපාරික තීරණ ගැනීමට. ව්‍යාපාරික තීරණ ගන්නට ගිණුම් කරන්න අවශ්‍යයි. ව්‍යාපාරේ දිනෙන් දින දිනු කරගෙන යනකොට ව්‍යාපාරයේ මූල්‍ය තොරතුරු කොහොමද තියෙන්නේ? ව්‍යාපාරේ දිනු කරන්න මූල්‍ය ශක්තිය ප්‍රමාණවත්ද? ව්‍යාපාරයේ මූල්‍ය ශක්තිය නාස්ති වෙනවද? මේ තීරණ ගන්නට ගිණුම් කරන්නේ වැදගත් වෙනවා. තව එකක් තමයි අරමුණු ඉටු වී තිබීම. ගිණුම් කරන්නේ තුලින් අපිට පුළුවන් ගිණුම් කරන්නේ අරමුණු ඉටු වෙලා තියෙනවා. මේ ගිණුම් කරන්නේ අරමුණට ඉටු වෙලා තියෙනවා. අපි උත්සාහ කරේ මොකද්ද? අපි මුදල් යෙදෙන්නේ මොකටද? ඒක ස්ථාවරද? ඒක ස්ථිර වුණාද? ඒක වැදගත් වෙනවා. තව එකක් තමයි පාලන මාධ්‍යයක් කියීම. එතකොට ගිණුම් කරන්නේ තුලින් අපිට පුළුවන්කම ලැබෙනවා මේ ප්‍රයෝජන අරගෙන ගිණුම් කරන්නේ ව්‍යාපාර ලෝකේ පාලනය කරන්නට.
නාස්ති නොවි පාලනය කරන්න පුළුවන් වුණාද? අනික තමයි විඤ්ඤාපන ප්‍රභවය. වැදගත්ම දෙයක්. විඤ්ඤාපන ප්‍රභවයක් වීම. ඒ කියන්නේ මොකන්ද? තොරතුරු එලිදැක්කේ මාධ්‍යයක් වීම. තොරතුරු ලබා ගැනීම මාධ්‍යයක් වශයෙන් ගිණුම් කරන විදිහක් තියෙනවා. ඒක විදිහක් තියෙනවා. ගිණුම් කරන කටයුතු සාර්ථක වුණා නම් මේ තොරතුරු නියමාකාරයෙන් ගියා නම් ව්‍යාපාර ලෝකේ ප්‍රගතියට මේක හේතු වෙනවා. අනික තමයි සමාජ සංසිද්ධියක් කියන්නේ. සමාජයට නිසි පරිදි තොරතුරු ලබා දෙන සමාජයට නිසි යහපතක් ගෙනියන්නට පැහැදිලි මඟක් ගෙනියන්නට පුද්ගලයන් හැකියාවක් තියෙනවා පැහැදිලි කරන්නට මෙන්න මේ ගිණුම්කරණය වැදගත් වෙනවා. එහෙන් බැලුවොත් එහෙම අපිට පැහැදිලි ගිණුම්කරණය කියන විෂය තුළින් ගිණුම්කරණේ වැදගත්කම මොකක්ද? මේක ව්‍යාපාර ලෝකෙට පමණක් නෙමෙයි පුතේ, ව්‍යාපාර ලෝකෙන් ඔබට ගිහිල්ලා සමස්ත සමාජය ගොඩනගා ගන්නට යහපත් මාර්ගයක් කරන්නට ගිණුම්කරණය කරන විෂය අපිට වැදගත් වෙනවා. බලන්න විඤ්ඤාපන ප්‍රභවය සමාජ සංසිද්ධිය කියන එක ව්‍යාපාරික ප්‍රජාවට වැදගත් වෙන්නේ මේකේ කටුතර පමණක් නෙමෙයි. මේ තුලින් ව්‍යාපාර ලෝකේ ඉදිරියට ගෙනහිල්ලා රටේ සමස්ත ආර්ථිකය ලෝකාර්ථිකය තරහ ගෙනියන්නට යහපත් සමාජයක් ගොඩනගන්නට මේක වැදගත් වෙනවා. එහෙමනම් දොළ පුතාට පැහැදිලි ඇති ගිණුම්කරණය කියන විෂය තුළ අපිට තියෙන වැදගත්කම මොකක්ද කියන එක මම පැහැදිලි කරලා දුන්නා. ඊළඟ පාඩම ඊළඟ කොටසේදී මම ඔබට තේරුම් කරලා දෙන්නම්. හරි.